පුතේ ගඩොල් බැම්මක් කියලා කියන්නේ අපි ගඩොල් කැට ටිකක් කිසියම් රටාවකට අනුව නිර්මාණය කරලා තියෙන කොටසකට තමයි අපි ගඩොල් බැම්මක් කියලා කියන්නේ. අනිවාර්යෙන් ඒකේ රටාවක් තියෙන්න ඕනේ. කිසියම් රටාවකට අනුව අසුරලා තියෙනවා නම් අපි ඒකට කියනවා ගඩොල් බැම්මක් කියලා. එතකොට මේ ගඩොල් බැම්මක ප්‍රධාන නීතියක් තියෙනවා. දැන් දුවල පුතාලා මම කලින් සඳහන් කරා කුස්තුරයක් කියන්නේ මොකද්ද? අපි ගඩොල් කැට දෙකක් අතරට දාන බදාම තට්ටුව නේද? එතකොට අපි සිරස්වත් කුස්තුර දානවා, තිරස්වත් කුස්තුර දානවා. ගඩොල් බැම්මක අනිවාර්යයෙන්ම මෙන්න මේ සිරස් කුස්තුර එක එල්ලේ පිහිටන්න බෑ. ඒ කියන්නේ අපි ගඩොල් කැට ටික මෙහෙම එක උඩ එක ගඩොල් කැට ටිකක් තියාගෙන ගියා කියලා අපිට බැම්මක් හැදෙන්නේ නැහැ. මොකද එතකොට කුස්තුර ටික එක කෙලින් එනවා. ගඩොල් බැම්මක ප්‍රධාන කාර්යය තමයි මෙන්න මේ සිරස් කුස්තුර ටික, බදාම මූට්ටු ටික, සිරස් බදාම මූට්ටු ටික එක එල්ලේ නොපිහිටන එක. ඊළඟට දුවේ පුතේ අපි මේ ගඩොල් බැම්මට පාවිච්චි කරනවා සිමෙන්ති සහ වැලි මිශ්‍ර කරලා මිශ්‍රණයෙන් හදාගත්ත බදාමයක්. මේ බදාමේ සිමෙන්ති වැලි අනුපාතය අපි ගන්න ඕනේ 1:5. සිමෙන්ති කොටස් 1කට වැලි කොටස් 5ක් අපි අරගන්න ඕනේ. මේ බදාමේ තමයි සාමාන්‍ය අපි සම්මතය කියලා කියන්නේ. ඒ වුණාට ප්‍රායෝගිකව 1:5ට වඩා 1:6 1:7 වගේ පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. සම්මතයේ විදියට දීලා තියෙන අපිට 1:5 කියන මෙන්න මේ බදාමේ තමයි. ඒකට දුවේ පුතේ අපි බලමු මේ රටාවක තියෙන වැදගත්කම. මේ ගඩොල් රටාවක්. දැන් මෙතන දුවල පුතාලට මේ රූපසටහනේ පේනවා ගඩොල් ටික එක උඩ එක අසුරලා තියෙන්නේ. මෙතන අපි බැලුවාම මේ තියෙන කුස්තුර ටික මොකද වෙලා තියෙන්නේ? එක එල්ලේම පල්ලෙහාට තියෙනවා. මේ පැත්තේ කුස්තුරත් එක එල්ලේම පල්ලෙහාට තියෙනවා. අපි මෙහෙම ගඩොල් බැම්මක් බැන්දොත් මොකද වෙන්නේ? මේ බැම්මට උඩින් බරක් වැටෙනකොට මේ රූපේ පෙන්නලා තියෙන ආකාරයට පල්ලෙහාට ගිලා බහින්න පුළුවන්. පැහැදිලිනේ? පල්ලෙහාට ගිලා බහින්න පුළුවන්. හැබැයි පල්ලෙන් හොඳ අත්තිවාරමක් දාලා තියෙනවා නම් බැම්ම ගිලා බහින්නේ නැහැ. එතකොට එන්නේ මොකද්ද? මේ හරහා බිත්තිය ඉරිතලල යන්න පුළුවන්. මේ තියෙන මේ රේඛාව ඔස්සේ මේ සිරස් රේඛාව ඔස්සේ බිත්තියේ ඉරිතලල යන්න පුළුවන්. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම ගඩොල් බැම්මට රටාවක් පාවිච්චි කරන්න ඕනේ. තව දෙයක් තියෙනවා මේකේ. ඒක තමයි මෙතන බලය බෙදලා යන්න බලන්න මෙන්න මේ වගේ පොඩි ප්‍රදේශයක මේ තියෙන්නේ. මේ වගේ පොඩි ප්‍රදේශයක තමයි බලය බෙදලා යන්නේ. මේ උඩින් එන සම්පූර්ණ භාරය පොඩි ප්‍රදේශයක තමයි බෙදලා යන්නේ. දුවල පුතාලා දන්නවා මේ වගේ වර්ගඵලයේ අඩු ප්‍රදේශයක බලය බෙදලා යනකොට පීඩනය මොකද වෙන්නේ? පීඩනය වැඩි වෙනවා. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. ඒ කියන්නේ වර්ගඵලය අඩු වුණොත් එහෙම පීඩනය වැඩි වෙනවා. වර්ගඵලය වැඩි වුණොත් එහෙම පීඩනය අඩු වෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ බැම්මක පුළුවන් තරම් බලය බෙදලා යන වර්ගඵලය වැඩි කරගන්න. ඒ සඳහා අපිට මෙන්න මේ ආකාරයේ බැම්මක් ඉදි කරන්න පුළුවන්. මේ වගේ අපි බැමි රටාවක් පාවිච්චි කරාම මේ බලන්න මේකේ බලය බෙදලා යන හැටි. මේ බලන්න මේ විදිහට පඩි පෙලක් ආකාරයට කුස්තුරය හරහා. මේ කුස්තුරය හරහා මොකද වෙන්නේ? මේ ආකාරයට බලය බෙදලා යනවා. අපිට ලොකු ප්‍රදේශයක් තියෙනවා බලය බෙදෙන. මේ තියෙන්නේ මම බැලුවොත් මෙතන ඉඳන් මෙන්න මේ සම්පූර්ණ ප්‍රදේශයම ලොකු වර්ගඵලයක් තියෙනවා බලය බෙදලා යන. එහෙනම් මේ බැම්මට අර වගේ භාරයක් ක්‍රියාත්මක වෙනකොට මොකද්ද වෙන්නේ? විශාල ප්‍රදේශයක බලය බෙදලා යන නිසා අපිට බැම්ම මගින් අත්තිවාරමත ක්‍රියා කරන භාරය අඩු වෙලා තියෙනවා. බැම්ම ගොඩක් දුරට ඉරිතලල යන්නේ නැහැ. ශක්තිමත්ව අපිට පවත්වා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි දැන් බලමු මේ බැමි ක්‍රම යොදාගෙන අපි පාවිච්චි කරන ගඩොල් බැමි වර්ග මොනවාද කියන එක. එතකොට මේ ගඩොල් බැමි වර්ග මේ ආකාරයට මෙතන පෙන්නලා තියෙනවා ගඩොල් බැම්මක තියෙන්න ඕන මූලික ලක්ෂණය. ගඩොල් බැම්මක තියෙන්න ඕන මූලික කොටස් ටික සහ මූලික ලක්ෂණ පෙන්නලා තියෙනවා. මෙතන බලන්න දෙවෙනි රූපෙට මම මුලින්ම යන්නම්. දෙවෙනි රූපේ පෙන්නලා තියෙනවා සිරස් කුස්තුර. අපි මේවා ගැන කලින් කතා කරා. මේ තියෙන්නේ සිරස් කුස්තුර මේ අතර තියෙන්නේ. ඊළඟට තිරස් කුස්තුර කියලා කියන්නේ මෙන්න මේ අතර තියෙන ඒවා. මේ අතර තියෙනවට අපි කියනවා තිරස් කුස්තුර කියලා. ඊළඟට මේ දාලා තියෙන ගඩොල් පේලියකට අපි මුලින්ම එළන ගඩොල් පේලියකට අපි කියනවා ගඩොල් වරියක් කියලා. ඊළඟට දුවේ පුතේ අපි ගඩොලේ බඩගල ඉස්සරහට පේන්නේ. ඒ කියන්නේ බඩ මුහුණත ඉදිරියට දිස් වෙන්න එළනවා නම් අපි කියනවා ඒක බඩගල් වරියක් කියලා. ඔලු මුහුණත ඉදිරියට දිස් වෙන්න එළනවා නම් අපි ඒකට කියනවා ඔලුගල් වරියක් කියලා. ඊළඟට දුවේ පුතේ අපි යමු පළවෙනි රූපෙට. පළවෙනි රූපේ තියෙනවා මෙතන දත් පැන්නුම් කෙලවර කියලා තියෙනවා. පඩි පැන්නුම් කෙලවර කියලා කියනවා. මම මේ දෙක ගැන ඉදිරියට කතා කරන්නම්. මෙතන මට එක විශේෂ දෙයක් කියන්න මෙන්න මේ කුස්තුර පැන්නුම. කුස්තුර පැන්නුම කියලා කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ මෙතන තියෙන සිරස් කුස්තුරේ සහ
ඊළඟ වරියේ තියෙන සිරස් කුස්තුරේ. මේ තියෙන සිරස් කුස්තුර දෙක අතර තියෙන අවම දුර ප්‍රමාණය තමයි අපි කුස්තුර පැන්නුම කියලා කියන්නේ. අපි බලමු මේ ගැන වැඩිපුර විස්තර ටිකක් කතා කරලා. මුලින්ම අපිට තියෙනවා වරිය. වරිය කියලා කියන්නේ බැම්මකට යොදන තිරස් ගඩොල් පේලිය. මුලින්ම යොදන ගඩොල් පේලියට අපි කියනවා පළවෙනි වරිය කියලා. ඒක උඩින් යොදන දෙවෙනි ගඩොල් පේලියට අපි කියනවා දෙවෙනි වරිය කියලා. තුන්වෙනි වරිය, හතරවෙනි වරිය ඔය ආදී වශයෙන් ගඩොල් බැම්මක වරි ගණනාවක් තියෙනවා. ඊළඟ එක තමයි අතිවැස්ම. අතිවැස්ම කියලා කියන්නේ ගඩොල් බැම්මක අනුයාත වරි දෙකක් අතර සිරස් කුස්තුර දෙකක් අතර තියෙන අවම දුර. අනුයාත වරි දෙකක් කියන්නේ මොකක්ද මේ පුතේ? අනුයාත වරි දෙකක් කියලා කියන්නේ එක ළඟ පිහිටන වරි දෙකක්. එක ළඟ පිහිටන වරි දෙකක සිරස් කුස්තුර, සිරස්ව තියෙන බදාම තට්ටුව. මේ දෙකක් අතර තියෙන අවම දුරට තමයි අපි කියන්නේ අතිවැස්ම කියලා. ඊළඟට අපි බලමු මොකද්ද මේ දත් පැන්නුම කියලා කියන්නේ. දත් පැන්නුම කියලා කියන්නේ අපි හිතමු අපි දැන් අද ඔන්න බැම්මක් බඳින්න පටන් අරගෙන බැම්ම බැඳගෙන යනවා. බැඳගෙන ගිහිල්ලා අපි අද බැම්ම බඳින එක නවත්තන්න වෙනවා. අපිට මොකක් හරි හේතුව නිසා නවත්තන්න වෙනවා. ආයි අපි බැම්ම බඳින්න පටන් ගන්නේ මාස 3-4කට පස්සේ. අන්න ඒ වගේ අවස්ථාවක අපි බැම්ම සිරස් රේඛාවක් ඔස්සේ නැවැත්තුවොත් මෙන්න මේ වගේ නැවැත්තුවොත් මොකද වෙන්නේ? මේ වගේ රේඛාවක් ඔස්සේ අපි බැම්ම නැවැත්තුවොත් මොකද වෙන්නේ? අපිට බැම්ම නැවත වාරයක් ආරම්භ කරන්න බැරි වෙනවා. ඇයි? අපි ඊළඟට බඳින බැමි කොටසයි දැන් බැඳලා තියෙන බැමි කොටසයි අතර සම්බන්ධතාවයක් නැහැ. ඒ දෙක අතර සිරස් කුස්තුර මෙන්න මේ පේලිය ඔස්සේ එක එල්ලේ තියෙන සිරස් කුස්තුරේ. ඒක නිසා අපි යම් කිසි රටාවකට ඒ කියන්නේ අපේ ගඩොල් බැම්මේ රටාව අපි ඉදිරියට පවත්වා ගන්න පුළුවන් විදිහට අපි බැම්ම අවසන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ බැම්ම අපි බඳින්නේ මාස 3-4කට පස්සේ. ඒ වගේ රටා මේ වගේ දත් පැන්නුමක් පාවිච්චි කරනවා. දත් පැන්නුමක් කියන්නේ මේ විදිහට දත් ආකාරයට. මෙන්න මේ විදිහට එක ගඩලක් ඉස්සරහට එක ගඩලක් පිටිපස්සට එන විදිහට අපි දත් පැන්නුමක් විදිහට පාවිච්චි කරන එක තමයි දත් පැන්නුම් නැවතුම කියලා කියන්නේ. දත් පැන්නුම් කෙලවර කියලා කියන්නේ. අපි ඊළඟට බලමු ඊළඟ නැවතුම් කෙලවර මොකක්ද කියන එක. අපේ ඊළඟ නැවතුම් කෙලවර වෙන්නේ පඩි පැන්නුම. අපි හිතමු අපි ගඩොල් බැම්ම අද බැඳලා අවසන් කරලා ඉතුරු ටික හෙට පටන් ගන්න ඕනේ. ඒ අවස්ථාවේදීත් අනිවාර්යෙන් අපි රටාව පවත්වාගෙන යන්න යම් කිසි රටාවකට තමයි ගඩොල් බැම්ම අපි අවසන් කරන්න ඕනේ. මෙහෙම අවසන් කරන්න ගියාම අපි ගඩොල් බැම්ම දවස් දෙකක් ඇතුළත බඳිනවා නම් තමයි මේක පාවිච්චි කරන්නේ. අපි මේ විදිහට පඩි පෙලක් ආකාරයට අපිට පුළුවන් මේ බැම්ම අවසන් කරන්න. පඩි පෙලක් ආකාරයට බැම්ම අපිට අවසන් කිරීමේ හැකියාව තියෙනවා. මේකට අපි කියනවා පඩි පැන්නුම කියලා. එතකොට දුවේ පුතේ දත් පැන්නුම පාවිච්චි කරන්නේ බැම්මට දීර්ඝ කාලයකින් කොටසක් එකතු කරනවා නම්. පඩි පැන්නුම පාවිච්චි කරන්නේ බැම්මට හෙට අනිද්දා දවස් 2-3ක් ඇතුළත කොටසක් එකතු කරනවා නම් පඩි පැන්නුමෙන් අපි නවත්තන්න ඕනේ. ඊළඟට බලමු දුවේ පුතේ අපි නැවතුම් කෙලවර කියන්නේ මොකක්ද කියන එක. නැවතුම් කෙලවර කියලා කියන්නේ අපි බැම්මක් නවත්තන කෙලවර. ඒ කියන්නේ මෙතනින් එහාට බැම්ම ඉදි කරන්නේ නැහැ. බැම්ම මෙතනින් අවසන්. අවසන් අපිට මෙන්න මේ වගේ සිරස් රේඛාවක් ඔස්සේ බැම්ම නවත්තන්න පුළුවන්. මොකද අපිට රටාවක් පවත්වාගෙන අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ සිරස් රේඛාව ඔස්සේ අපිට බැම්ම නැවැත්වීමේ හැකියාව තියෙනවා. හොඳයි දුවේ පුතේ අපි දැන් බලමු ගඩොල් බැම්මක තියෙන කොටස් කීපයක් අපි ඉගෙන ගත්තා. අපි ඊළඟට බලමු ගඩොල් බැමි වර්ග මොනවාද කියන එක. අපිට අපේ විෂය නිර්දේශයේ යටතේ ගඩොල් බැමි 4ක් ගැන කතා කරන්න තියෙනවා. මේ බහුලව පාවිච්චි වෙන ගඩොල් බැමි වර්ග 4ක්. පළවෙනි එක තමයි ඔලුගල් බැම්ම. දෙවෙනි එක තමයි බඩගල් බැම්ම. තුන්වෙනි එක තමයි ඉංග්‍රීසි බැම්ම. හතරවෙනි එක තමයි ෆ්ලෙමිෂ් බැම්ම. අපි බලමු දුවේ පුතේ පළවෙනි බැම්ම වන ඔලුගල් බැම්ම ගැන අපි සාකච්ඡා කරලා බලමු මොනවාද අපි දැනගත යුතු විශේෂ කරුණු තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ගඩොලක ඔලු මුහුණත. මේ තියෙන්නේ ගඩොලේ පළල පැත්තනේ මේ තියෙන්නේ. මේකට තමයි අපි ඔලු මුහුණත කියලා කියන්නේ. එතකොට අපි ඔලු මුහුණත ඉදිරියට පෙනෙනසේ එලීම තමයි අපි කියන්නේ ඔලුගල් බැම්මක් කියලා. එතකොට අපි මේ බැම්ම දිහා බැලුවාම අපිට මේ බැම්මේ පේන්නේ මොනවද? ඔලු මුහුණත් ටික තමයි පේන්නේ. එතකොට දුවේ පුතේ අපි මේ වගේ පළවෙනි වරිය දැන් එලනවා. පළවෙනි වරිය එලනවා. පළවෙනි වරිය එලලා දෙවෙනි වරියෙත් මේ කෙලවරට මෙන්න මේ විදිහට මම දැම්මොත් එහෙම ඔලු ගලක්. මේ විදිහට මම ඔලු ගලක් දැම්මොත් මොකද වෙන්නේ? මේ විදිහට මම ඔලු ගලක් දැම්මොත් මොකද වෙන්නේ? මෙතන තියෙන කුස්තුරයයි මෙතන මේ මම දාලා තියෙන කුස්තුරේ මොකද වෙන්නේ? එක එල්ලේ පිහිටනවා. ඒක නිසා අපිට දෙවෙනි වරිය ඔලු ගලකින් පටන් ගන්න බෑ. අපි මෙන්න මේ අතිවැස්ම එහෙම නැත්නම් කුස්තුර පැන්නුම පවත්වා ගන්න
අපි මේ කෙලවරට දානවා 3 කාලේ gadol කොටස් දෙකක්. අපි දානවා gadol 3 කාලේ කොටස් දෙකක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට gadol 3 කාලෙන් මෙතන භාගයක් තියෙනවා. මෙතන තියෙනවා ඉතුරු gadol කාල. ඒක නිසා අපිට මේකේ අතිවැස්ම වන gadol කාල පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සිරස් කුස්තුර ටික එක එල්ලේ එන්නේ නැහැ. හොඳයි දුවේ පුතේ අපි බලමු මේ බැම්ම පාවිච්චි කරලා L සංදියක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක. මේ තියෙන්නේ L සංදියක්. ඒ කියන්නේ අංශක 90 බිත්ති මුල්ලක් තව ආකාරයකට කියනවනම්. මේකේ දුවල පුතාලා පැහැදිලිව පේනවා මෙන්න මෙතන දාලා තියෙනවා 3 කාලේ gadol කොටස් දෙකක්. මේ තියෙන්නේ 3 කාලේ gadol කොටස් දෙකක් L සංදියකදී යොදා ගන්න ආකාරය. මේක L සංදියක් නොවුනත් අපි කෙලින් අතර ඍජු බිත්තියක් ඉදි කරත් මේ විදිහට 3 කාලේ gadol දෙකක් තමයි අපි යොදා ගන්න ඕනේ. ඊළඟට දුවේ පුතේ මේකේ බලන්න පුළුවන් අපිට මේ gadol බැමි අතර බැමි දෙක එකක් ඇතුළට එකක් කාවද්දලා තියෙනවා. නිකම්ම හේතු කරලා තියෙන නෑ. එක බැම්මක් ඇතුළට තව බැම්මක් කාවද්දලා තියෙනවා. මම ඒක ගැන අනිත් බැමි ක්‍රමයේදී විශේෂයෙන් කතා කරන්න. මොකද අපි මේ කතා කරන ඔලුගල් බැම්ම විශේෂයෙන් බිත්ති බඳින්න අපි පාවිච්චි කරන්නේ නෑ. බිත්ති බඳින්න පාවිච්චි වෙන අඩුයි මේ ඔලුගල් බැම්ම. මොකද ඔලුගල් බැම්මට යන වියදම වැඩි. ගල් වැඩි ප්‍රමාණයක් යනවා. ඒක නිසා මේක පාවිච්චි වෙන ප්‍රමාණය අඩුයි. අපි බලමු මේ බැම්මේ තියෙන විශේෂතා මොනවාද කියන එක. මේ බැම්ම ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ ලිං බැම්මක් බඳින. ඒ කියන්නේ ලිඳක් බඳින්න. කවාකාර කොටස් තියෙනවානේ. මේ gadol අපි අර දිග අතට බඳින නිසා, ඒ කියන්නේ ඔලු මුහුණද ඉදිරියට පේන්න බඳින නිසා අපිට හරිම පහසුවෙන් පුළුවන් මේක කවාකාරව ඉදි කරගන්න. එතකොට ආරුක්කු වගේ දේවල් ඉදි කරන්න, කෙටි කවාකාර බිත්ති ඉදි කරන්න, ඊළඟට ලිඳක් බඳින්න, ඊට පස්සේ තව පාවිච්චි කරන අවස්ථාව තමයි අත්තිවාරම් පාදම්. හැබැයි දුවේ පුතේ දැන් නම් වර්තමානයේ නම් අත්තිවාරම් පාදම් සඳහා මේ gadol අපි පාවිච්චි කරන්නේ නැහැ ගොඩක් දුරට. මොකද අපි පාවිච්චි කරන්නේ කොන්ක්‍රීට් දැන්. ඒක නිසා මේක ඇත්ත ටිකක් භාවිතයේ අඩුයි මේ ඔලුගල් බැම්ම කියන එක. ඒනොට කවාකාර බිත්තියක් ඉදි කරන්න තියෙනවා නම් ආරුක්කුවක් ඉදි කරන්න තියෙනවා අපිට අනිවාර්යෙන් මේ gadol ක්‍රමේ පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේ gadol බැම්මේ පළල කොච්චර වෙනවද? අපි ඔලු මුහුණත ඉස්සරහට තියනවා කියලා කියන්නේ gadol පළල පැත්තනේ අපිට පේන්න තියෙන්නේ. දිග පැත්ත තියෙන්නේ අපිට මේ අතට. දිග පැත්ත තියෙන්නේ පිටිපස්සට. ඒ කියන්නේ gadolක දිග සමාන වෙනවා මේ බැම්මේ පළලට. එහෙනම් මිලිමීටර 220ක් වෙනවා. අපි අඟල් වලින් කිව්වොත් ආසන්න වශයෙන් අඟල් 9ක් පමණ වෙනවා මේ જાතිය බැම්මක්. එතකොට මේකේ අනිත් වැදගත් දේ තමයි අතිවැස්ම කියන එක. අතිවැස්ම වෙන්න ඕනේ gadol කාලක්. මම ඉස්සෙල්ලා දුවල පුතාලට ඇඳලා පෙන්නුවා කොහොමද මේකේ ඔලු ගලේ 3 කාලේ ගල් දෙකක් දැම්මට පස්සේ අතිවැස්ම හැදෙන්නේ. gadol කාල හැදෙන්නේ කොහොමද කියන එක පෙන්නුවා. මේ අතිවැස්ම කියන එක ඊටාම වැදගත් gadol බැම්මක. මේකේ අතිවැස්ම gadol කාලයි. මේවා දුවේ පුතේ මතක තබා ගත යුතු කරුණු. ඊළඟට දුවේ පුතේ අපි යමු අපේ ඊළඟ බැමි වර්ගය වෙත. ඒ ඊළඟ බැමි වර්ගය තමයි බඩගල් බැම්ම. මේ බඩගල් බැම්ම කියලා කියන්නේ බඩ මුහුණත. මේ තියෙන gadolක බඩ මුහුණත. මේ තියෙන gadolක බඩ මුහුණත. මේ වගේ බඩ මුහුණත ඉදිරියට දිස්වනසේ එලීමට තමයි අපි කියන්නේ බඩගල් බැම්මක් කියලා. එතකොට අපිට බැලුවාම පේන්නේ gadolේ දිග පැත්ත. එතකොට මෙතනත් අර මම කලින් කතා කරපු ප්‍රශ්නේ මේනවා. ඒ කියන්නේ අපි පළවෙනි වරිය එළලා ඉවර වෙලා දෙවනි වරියටත් අපි නැවත සම්පූර්ණ බඩගලකින් පටන් ගත්තොත් මොකද වෙන්නේ? කුස්තුරේ එක එල්ලේ එනවා. කුස්තුරේ එක එල්ලේ එන එක වළක්වන්න මෙන්න මේ බඩගල් බැම්මේදී අපි පාවිච්චි කරලා තියෙනවා gadol භාගයක්. මේ පාවිච්චි කරලා තියෙන්නේ gadol භාගයක කොටසක්. gadol භාගයක් අපි පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපිට මේ තියෙන්නේ කුස්තුර පැන්නු. මෙහෙම නැත්නම් අතිවැස්ම. මෙතන අපිට පෙන්වන්න පුළුවන් මේ තියෙන්නේ අතිවැස්ම. මේ තියෙන්නේ අතිවැස්ම. මේ මම දක්වන්නේ මෙතනින් මේ අතිවැස්ම. අතිවැස්ම කොච්චර වෙනවද? අතිවැස්ම gadol භාගයක ප්‍රමාණයක් වෙනවා. පැහැදිලි නම් මේ බැම්මේ අතිවැස්ම gadol භාගයක ප්‍රමාණයක් වෙනවා. අපි බලමු මේ බැමි ක්‍රමෙන් කොහොමද අපි L සංදිය සහ T සංදිය ඉදි කරන්න කියන එක. මුලින්ම අපිට තියෙනවා L සංදිය. මේකේ L සංදිය විශේෂත්වයක් තියෙනවා. අපි ඍජු බැම්මක් බඳිද්දී දෙවනි වරියේදී gadol භාගයකින් පටන් ගත්තට මේ L සංදියේදී අපිට gadol භාග කොටස් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද gadol භාග ඉබේම හැදෙනවා. මේ බලන්නකෝ දුවේ පුතේ. දැන් මේ තියෙන gadol වරිය තියෙනවානේ. මේ තියෙන පළවෙනි වරිය. පළවෙනි වරියේ මේ පැත්තට තියෙන gadol පේලියේ මෙන්න මෙතන අපිට gadol භාගය හැදිලා තියෙන ඉබේම මේ. gadol භාගය ඉබේම හැදිලා තියෙනවා. නේද? මේ පැත්තෙන් බැලුවොත් තනිකර gadol වරියම අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි වරිය කියන එක එන්නේ කොහෙටද? මේ පළවෙනි වරිය උඩට. මේ දෙවෙනි වරිය කියන එක එන්නේ පළවෙනි වරිය උඩට. එතකොට පළවෙනි අවස්ථාවේදී මෙන්න මේ මම මේ පෙන්නන මෙන්න මේ බැම්ම
මේ තියෙන බැම්මට හේතු වෙලා තියෙන්නේ. මේ තියෙන මෙතනින් මේ බැම්ම මේ තියෙන බැමි කොටසට හේතු වෙලා තියෙන්නේ. මේකේ දෙවනි වරිය වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ? දෙවනි වරිය වෙනකොට මේ බැමි කොටස ගිහිල්ලා තියෙනවා මෙන්න මේ බැම්ම ඇතුළට. මේ බැම්ම ඇතුළට කාවද්දලා තියෙනවා දෙවෙනි වරියේදී. ඒ කියන්නේ දුවේ පුතේ අපි බැම්මක සංදියක් ඉදි කරනකොට මේක නිකම් මෙහෙම හේතු කරලා ඉදි කරලා හරියන්නේ නැහැ. මෙහෙම හේතු කරලා ඉදි කරලා හරියන්නේ නැහැ. මොකද වෙන්නේ එතකොට? ටිකක් කාලයක් යනකොට මේ මූට්ටුව හරහා බැම්මි මූට්ටුව හරහා මොකද වෙන්නේ? ඉරිතරල යන්න පුළුවන්. අපි බැම්ම මෙහෙම ඇතුළට යවන්න ඕනේ. මෙන්න මේ ආකාරයට බැම්ම එකක් ඇතුළට එකක් යවන්න ඕනේ. ඒ කියන්නේ එක වරියක් අපි හේතු කරනවා ඊළඟ වරියේ බැම්ම තුළට කාවද්දනවා. ඔය ආකාරයේ රටාවකට ගියොත් අපිට ඊටාම ශක්තිමත් බැමි මුල්ලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි දුවේ පුතේ අපි ඊළඟට යමු අපේ T සංදිය වෙත. T සංදිය කියන්නේ මෙන්න මේ වගේ සංදියක්. ඒ කියන්නේ මෙතන තියෙන ප්‍රධාන බිත්තියක් මේ තියෙන ප්‍රධාන බිත්තිය කියලා ගත්තොත් මේ තියෙන්නේ ඒකට යාවන උපබැම්ම. එතකොට මේ T සංදිය තමයි අපි මේ ඇඳලා තියෙන්නේ. T අකුරේ හැඩේ සංදියක්. බැමි කොටස් තුනක් එකට එකතු වෙනවා. මේකෙදිත් මෙහෙමයි පළවෙනි වරියේදී මොකද්ද වෙලා තියෙන්නේ? මේ තියෙන ප්‍රධාන බැම්මට යාවන උපබැම්ම ගිහිල්ලා තියෙන ප්‍රධාන බැම්ම ඇතුළට. ප්‍රධාන බැම්ම කාවැදිලා ගිහිල්ලා තියෙනවා. මේකේ දෙවනි වරියේදී මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රධාන බැම්මට යාවන උපබැම්ම හේතු වෙලා තියෙන්නේ. මේකට හේතු කරලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ මෙතන අපි අපේ අතිවැස්ම පවත්ව ගන්න. දැන් අපි බැම්මේ L සංදි T සංදි පාවිච්චි කරා කියලා අතිවැස්ම වෙනස් කරන්න බෑ. අතිවැස්ම අනිවාර්යෙන් ගඩොල් භාගය කියන එක තියාගන්න ඕනේ. ඒක නිසා අපි මෙතනට දාලා තියෙනවා 3 කාලේ ගඩොල් දෙකක්. 3 කාලේ ගඩොල් දෙකක්. එතකොට දුවේ පුතේ මේ 3 කාලේ ගඩොලක් දැම්මහම මෙතන තියෙන ප්‍රමාණය ගඩොල් කාලයි. මෙතන ගඩොල් භාගයක් තියෙනවා. දැක්කනේ මෙතන ගඩොල් භාගයක ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා අපිට අර අතිවැස්ම වෙන ගඩොල් භාගය නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒක ඕන බැම්මක පොදු කරුණක් ඒක. අතිවැස්ම නියමිත ප්‍රමාණය තියෙන්න ඕනේ. මොන සංදියක් වුණත් අතිවැස්ම තියෙන්නම ඕනේ තියෙන ගාන. ඒක නිසා ඒක හදාගන්න තමයි මේ වගේ 3 කාලේ ගඩොල් දෙකක් පාවිච්චි කරලා තියෙන්නේ. හොඳයි දුවේ පුතේ අපි ඊළඟට බලමු මේ ගඩොල් බැම්මේ තියෙන විශේෂතා මොනවාද කියන එක. මේ ගඩොල් බැම්මේ අවම පළල ගඩොලකින් භාගයයි නේද? අපි මේකට කියනවා භාග බිත්තිය. එහෙම නැත්නම් අඟල් 4මාර බිත්තිය කියලා කියනවා මේකට. අපි මිලිමීටර වලින් ගත්තොත් නම් මිලිමීටර් 105ක් වෙනවා මේකේ අවම පළල. ඒ කියන්නේ ගඩොලක පළල පැත්ත තමයි අපිට මේ බැම්මේ පළල විදියට ගන්න පුළුවන් වෙන්නේ. අතිවැස්ම ඉස්සෙල්ලත් මම කතා කරා අතිවැස්ම කොච්චරද ගඩොල් භාගයයි. එතකොට මේ බැම්ම අපිට පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ තැන්වලද? මේ බැම්මේ පළල අඩුයිනේ. පළල අඩු නිසා මේ බැම්මට භාරයක් යෙදුවොත් එහෙම මේ බැම්ම මගින් පොළොව මත ඇති කරන පීඩනය වැඩි. ඒක නිසා මේ බැම්ම අපිට බර දරන ස්ථානවලට පාවිච්චි කරන්න බෑ. මේ බැම්ම අපි විශේෂයෙන් පාවිච්චි කරන්නේ බර නොදරන බිත්ති සඳහා. බරක් වැටෙන්නේ නැති බිත්ති සඳහා පාවිච්චි කරනවා. අපිට තාප්පයක් බඳින්න පාවිච්චි කරන්න පුළුවන්. පොඩි වතුර ටැංකියක් බඳින්න පාවිච්චි කරන්න පුළුවන්. කෙටි බිත්තියක් බඳින්න පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේ අවස්ථාවල මේ බැම්ම අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි අපි ඊළඟට බලමු අපේ ඊළඟ බැමි ක්‍රමය වන ඉංග්‍රීසි බැම්ම. ඉංග්‍රීසි බැම්ම තමයි බහුලවම අපි නිවාස ඉදිකිරීමේදී පාවිච්චි කරන බැමි ක්‍රමය වෙන්නේ. මොකද මේ බැමි ක්‍රමය එතරම්ම ශක්තිමත් වෙනවා. හොඳයි දුවේ පුතේ මේ බැම්මේ බැමි රටාව ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලමු කොහොම බැමි රටාවක්ද තියෙන්නේ කියන එක. මේක අපිට බලන්න මෙන්න මේ පළවෙනි වරිය. මේ තියෙන අපේ පළවෙනි වරිය. පළවෙනි වරියේ තියෙන්නේ මොකද්ද? බඩගල් බැම්මක් තියෙන්නේ. අපිට පේන්නේ බඩගල් බැමි රටාවක් පේන්න තියෙන්නේ. ඊළඟට මේකේ දෙවනි වරිය ගත්තොත් මේ තියෙන අපේ දෙවනි වරිය. දෙවනි වරිය අපිට පේන්න තියෙන්නේ ඔලුගල් බැමි රටාවක්. ඒ කියන්නේ මේකේ එක වරියක් යනවා මොනවා වලින්ද? බඩගල් වලින්. දෙවනි වරිය යනවා ඔලුගල් වලින්. ආයි තුන්වෙනි වරිය යනවා බඩගල් වලින්. හතරවෙනි වරිය ආයි යනවා ඔලුගල් වලින්. ඒ කියන්නේ වරියක් කර වරියක් තමයි බඩගල් සහ ඔලුගල් මාරු වෙලා තියෙන්නේ. ඒකට දුවේ පුතේ මේකෙත් අපිට තියෙනවා බැමි රටාව පවත්වා ගන්න. මේකෙත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මෙතනට දැන් මේ බඩගල් වරිය උඩට ඔලුගල් වරිය එනකොට මෙතනත් ඔලුගලක් තියලා ඊළඟට ඔලුගලක් තිබ්බොත් මොකද වෙන්නේ? කුස්තුරේ එක එල්ලේ එනවා. ඒක වළක්වන්න අපි කරලා තියෙන දේ තමයි පළවෙනි ඔලුගල තියලා ආන බාන්දුවක් යොදලා තියෙනවා. මේ තියෙන්නේ ආන බාන්දුවක්. ගඩොලක පළල පැත්තෙන් කපාගත්ත කොටසකට ආන බාන්දුවක් යොදලා තමයි අපි ඊළඟ ඔලුගල තියන්න ඕනේ. මම ආයි කියන්නම් පළවෙනි ඔලුගල තිබ්බට පස්සේ ආන බාන්දුවක් තියලා තමයි ඊළඟ ඔලුගල් ටික යන්න ඕනේ. එතකොට මේ බැම්ම අවසන් කරන අවස්ථාවේදී අපිට මෙතනට අපිට තව ආන බාන්දුවක් යොදන්න වෙනවා.
ඊළඟ දුවේ පුතේ නැවතත් අපිට බඩගල් වරියම යන්න පුළුවන්. නැවතත් ඔලුගල් වරිය මේ ආකාරයට යනවා. සෑම ඔලුගල් වරියකම ආනබාන්දුවක් අපිට දාන්න වෙනවා. අපි බලමු මේ බැමි ක්‍රමේදී කොහොමද L සංදිය හා T සංදිය නිර්මාණය කරන්න කියන එක. මුලින්ම තියෙනවා L සංදියේ තියෙන පළවෙනි වරිය. මේ තියෙන පළමු වරිය. එතකොට දුවේ පුතේ මේ බැම්මේ මේ පළමු වරිය ගිහිල්ලා තියෙන මොනවලින්ද? මෙන්න මේ පළමු වරිය ගිහිල්ලා තියෙන්නේ ඔලුගල් විදියට. මේ පැත්ත ගිහිල්ලා තියෙන බඩගල් විදියට. බලන්න දුවේ පුතේ හොඳට නිරීක්ෂණය කරොත් අපි මේ එකම බැම්මේ වුණත් අපි මේ බැම්මේ මේ පැත්තෙන් ගිහිල්ලා බැලුවොත් අපිට පේන්නේ මොකද්ද? ඔලුගල් වරියක්. අපි මේ පැත්තෙන් ගිහිල්ලා බැලුවොත් අපිට පේන්නේ මොකද්ද? බඩගල් වරියක්. ඒ කියන්නේ බැම්මේ දෙපැත්තේ වරි දෙක මාරු වෙලා පේන්න ඕනේ. මෙතනත් දුවේ පුතේ අර අතිවැස්ම තියාගන්න අවශ්‍ය නිසා අපි ඔලුගල් වරියක් බඳිනකොට පළවෙනි ඔලුගල තියලා ආනබාන්දුවක් තියලා තමයි ඊළඟ ඔලුගල තියලා තියෙන්නේ. ඔය ආකාරයට අපිට පළවෙනි වරිය ඉදි කරගන්න පුළුවන්. ඊළඟට ඒක උඩට එන දෙවෙනි වරිය එනකොට මොකක්ද අපි කරලා තියෙන්නේ? මෙතනින් මේ හේතු වෙලා තිබ්බ බැමි කොටස මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන මුලින් ගිය මොන වරියක්ද? බඩගල් වරියන්නේ. දැන් මේ බඩගල් වරිය මොනවා බවට පත් වෙලා තියෙනවද? ඔලුගල් වරියක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට මේ පැත්තෙන් ආපු බඩගල් වරිය මේ කලින් පළවෙනි වරියේදී මෙතනට එනකොට ඒක බඩගල් වරියක් බවට පත් වෙලා තියෙනවා. වරි දෙක මාරුවෙන් මාරුවට යන්නේ. අපි ඊළඟට බලමු අපේ T සංදිය. මේ තියෙන T සංදියක් ඉදි කරන ආකාරය. T සංදියේදීත් මේ තියෙන ප්‍රධාන බැම්ම, මේ තියෙන ආවන උපබැම්ම. එතකොට උපබැම්මේ ඔලුගල් වරියේදී මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රධාන බැම්ම තුලට කා වැදිලා තියෙනවා. උපබැම්මේ බඩගල් වරියේදී මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රධාන බැම්මට හේතු වෙලා තියෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපි T සංදිය නිර්මාණය කරගන්න ඕනේ. එතකොට T සංදියේදී මෙතන අපි ඔලුගල් වරියෙන් පටන් ගන්න අවස්ථාවේදී පළවෙනි ඔලුගල තියලා ආනබාන්දුවක් තියලා ඊළඟ ඔලුගල තියන්න ඕනේ. මම මේ හැමතිස්සෙම මේක කියන්නේ මේක ඉතා වැදගත් කරුණක් නිසා. මේ ආකාරයට දුවේ පුතේ අපිට පළවෙනි වරිය සහ දෙවෙනි වරිය ඉදි කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට බලමු මේ බැමි ක්‍රමයේ තියෙන විශේෂතා මොනවාද කියන එක. මේකේ බැම්මේ පළල අඟල් වලින් ගත්තොත් අඟල් 9 බැම්මක්. සාමාන්‍යයෙන් අපි ව්‍යවහාර කරන්නේ අඟල් 9 බැම්මක් කියලා. මිලිමීටර වලින් කියන මිලිමීටර 220ක්. ගඩොලක දිගට සමාන වෙනවා මේ බැම්මේ පළල. ඊට පස්සේ මේකේ අතිවැස්ම ඉස්සෙල්ලා මම පෙන්නුවා වගේ අතිවැස්ම ගඩොල් කාලයි. අතිවැස්ම ගඩොල් කාලක් වෙනවා. එතකොට මේ බැම්මේ පළල වැඩි නිසා අපිට මේ බැම්ම පාවිච්චි කරන්න පුළුවන් බර දරන බිත්ති සඳහා. මොකද බැම්මේ පළල වැඩි නිසා මේක අපිට බර දරන බිත්තියක් විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ වහලයක් එහෙම ඉදි කරනවා නම් මේ බිත්තිය උඩින් මේක අපිට බර දරන බිත්තියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ මේක යන්නේ රටාව තමයි ඔලුගල් වරියක් සහ බඩගල් වරියක් වශයෙන් මාරුවෙන් මාරුවට යන්නේ. හොඳයි අපි දැන් කතා කරේ ඉංග්‍රීසි බැම්මේ විශේෂතා ටික. අපි ඊළඟට බලමු ෆ්ලෙමිෂ් බැම්ම කියන්නේ මොකක්ද කියන එක. මේකට අපි ප්‍රංශ බැම්ම කියලාත් කියනවා. මේ තියෙන ෆ්ලෙමිෂ් බැම්මේ තියෙන රටාව දිහා දුවල පුතාලා හොඳින් නිරීක්ෂණය කරලා බැලුවොත් අපිට පේන්න තියෙන මෙන්න මේ පළවෙනි වරිය. පළවෙනි වරියේදී මෙතන තියෙන්නේ මොන ගලක්ද? මෙතන තියෙන්නේ බඩ ගලක්. ඊළඟට මෙතන තියෙන්නේ ඔලු ගලක්. ආයි මෙතනින් තියෙන්නේ බඩ ගලක්. ඒ කියන්නේ එකම වරියකදී ඔලු ගල සහ බඩ ගල මාරු වෙවි යනවා. ඔලු ගලයි බඩ ගලයි, ඔලු ගලයි බඩ ගලයි. ඔය ආකාරයට මාරු වෙවි යනවා. එතකොට මේකේ දෙවෙනි වරිය ඉදි කරනකොට අපි අර කලින් කතා කරපු ඉංග්‍රීසි බැම්මේ වගේම පළවෙනි ඔලු ගල තියලා ආනබාන්දුවක් තියලා තමයි අපි දෙවෙනි බඩ ගල තියන්න ඕනේ. පළවෙනි ඔලු ගල තියලා ආනබාන්දුවක් තියලා තමයි බඩ ගල තියන්න ඕනේ. ඒක සෑම ඔලු ගලකින් පටන් ගන්න වරියකම අනිවාර්යෙන් කළ යුතු දෙයක්. මේක දුවේ පුතේ ටිකක් අලංකාර බැමි රටාවක්. මේක අලංකාර බැමි රටාවක් මෙන්න මේ දීලා තියෙන ෆ්ලෙමිෂ් බැම්ම. අපි මේක ගොඩක් වෙලාවට බිත්ති බඳින්න පාවිච්චි කරන්නේ නැහැ. මේ බැම්ම බිත්ති බඳින්න අපි පාවිච්චි වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපි බලමු දුවේ පුතේ මේකේ එල් සංදිය කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා. මේකේ එල් සංදියත් ගොඩක් දුරටම අර ඉංග්‍රීසි බැම්මේ එල් සංදියටම සමානතාවයක් දක්වනවා. මේ තියෙන එක වරියක් මෙතන තියෙන මේ බැම්මට මේ බැම්ම මොකද වෙලා තියෙන්නේ? කාවද්දලා තියෙනවා. මේ අවස්ථාවේදී මොකද්ද වෙලා තියෙන්නේ? දෙවෙනි අවස්ථාවේදී මෙතන තියෙන මේ බැම්මට මේ බැම්ම කාවැදිලා තියෙනවා. මේ අවස්ථාවේදී මේ තියෙන බැම්ම මේ බැම්මට කාවද්දලා තියෙනවා. ඔය විදිහට අපිට මේවත් ඉංග්‍රීසි බැම්මේ ආකාරයම තමයි. මේකෙත් මොකද්ද වෙන්නේ? ඔලුගල් වරියෙන් පටන් ගන්න අවස්ථාවේදී පළවෙනි ඔලුගල තියලා ආනබාන්දුව තියලා තමයි මේ ආකාරයට බඩගල් දෙකක් තියන්නේ.
මොකද අපිට බඩගල් දෙකක් තියන්න වෙනවා. නැත්තම් මේ බැම්මේ පළල අපිට අරගන්න බෑනේ නේද? එතකොට දුවේ පුතේ මෙතන මේ රටාව පේන්න තියෙනවා. මුලින්ම අපි ඔලු ගලක් තිබ්බා ඊළඟ බඩගල් දෙකක් තිබ්බා. ඔලු ගලක් තිබ්බා බඩගල් දෙකක් තිබ්බා. ඔය ආකාරයෙන් තමයි බැමි රටාව යන්නේ. ඔය තියෙන්නේ L සංදිය. අපි ඊළඟට බලමු T සංදියක් කොහොමද නිර්මාණය කරන්න කියලා. T සංදියත් මේවයි මේ තියෙන ප්‍රධාන බැම්ම, මේ තියෙන යාවන උපබැම්ම. මේ අවස්ථාවේදී ප්‍රධාන බැම්මට යාවන උපබැම්ම කා වැදිලා තියෙනවා ඔලු ගලෙන් පටන් ගන්න වරියේදී. මේ තියෙන්නේ ප්‍රධාන බැම්මට යාවන උපබැම්ම හේතු වෙලා තියෙනවා මෙතනදී. මේ ආකාරයට අපිට ෆ්ලෙමිෂ් බැම්මෙන් T සංදියක් ඉදි කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි දුවේ පුතේ මෙන්න මේ රූප සටහන් ටික ඉතාම වැදගත්. දුවල පුතාලා මේ වැඩසටහන නැවතත් නරඹලා මේ රූප සටහන් ටික තනියෙන් ඇඳලා පුරුදු වෙන්න ඕනේ. මොකද මේ බැමි ක්‍රමය ඉතාම වැදගත් දුවල පුතාලට ප්‍රායෝගික පරීක්ෂණ සඳහාද මේක ඉතාම වැදගත් වෙනවා. gedara දුවල පුතාලට gadol කැට හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් මේ රූප සටහන් අනුව gadol ටික පොඩ්ඩක් එල්ලලා බලන්න. බදාම අවශ්‍ය වෙන්නේත් නැහැ. නිකන් gadol කැට ටික තියලා බලන්න. එතකොට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් අපි මේක කොහොමද මේ බැම්මක් ඉදි කරන්න කියන එක. හොඳයි දුවේ පුතේ අපි බලමු මේ බැම්මේ තියෙන විශේෂතා මොනවාද කියන එක. මේ බැම්මෙත් පළල වෙනවා අඟල් 9ක්. එහෙම නැත්නම් මිලිමීටර් 220ක් පළල වෙනවා. ඉංග්‍රීසි බැම්ම වගේම තමයි පළල. අතිවැස්ම gadol කාලයි. අතිවැස්මත් gadol ඉංග්‍රීසි බැම්ම වගේම තමයි. මේක මම ඉස්සෙල්ලත් කිව්වා අලංකාර බැම්මක්. ඒක නිසා මේ ගොඩක් වෙලාට තාප්ප බඳින්න ඒ වගේ දේවල් වලට අපි මේක පාවිච්චි කරනවා. එතකොට දුවේ පුතේ මම නැවත පොඩි කාරණයක් මතක් කරන්නම් අතිවැස්ම සම්බන්ධව. අතිවැස්ම ගත්තොත් අපි බඩගල් බැම්මේ විතරයි අතිවැස්ම gadol භාගයක් වෙන්නේ. ඔලු ගල් බැම්මෙත් gadol කාලයි, ඉංග්‍රීසි බැම්මෙත් gadol කාලයි, ෆ්ලෙමිෂ් බැම්මෙත් gadol කාලයි අතිවැස්ම. බඩගල් බැම්මේදී විතරයි gadol භාගයක් වෙන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. අපි ඊළඟට බලමු දුවේ පුතේ මේ gadol එකතු කරගෙන අපිට හදන්න පුළුවන් කුළුණු. අපි බැමි ඉදි කරනවා විතරක් නෙමෙයි අපිට පුළුවන් කුළුණුත් ඉදි කරන්න. මේ තියෙන්නේ කුළුණු ආකාර දෙකක් මෙතන දුවල පුතාලට දකින්න පුළුවන්. පළවෙනි එක තමයි gadolක පළන කුළුණක්. gadolක පළල කුළුණක්. එතකොට මෙතන මේ තියෙන ඉදි කරලා තියෙන තනි කුළුණේ පළල gadolක ප්‍රමාණය. ඒ කියන්නේ මිලිමීටර 220ට සමාන වෙනවා. දුවල පුතාලා දැකලා ඇති gadol අසුරන ආකාරය. සාමාන්‍යයෙන් gadol අසුරන්නේ කොහොමද අපි? gadol කැට දෙකක් මේ දිශාවට තියෙනවා. ඊළඟ මේ පැත්තට gadol කැට දෙකක් තියෙනවා. නැවතත් මේ පැත්තට gadol කැට දෙකක් තියෙනවා. මේ පැත්තට gadol කැට දෙකක් තියෙනවා. අන්න ඔය රටාව තමයි මෙන්න මේ gadolක පළන කුළුණෙත් පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට බලමු gadol එකමාරක පළල කුළුණක්. මේ කුළුණේ බලන්න මෙතන පළල gadol එකමාරක් වෙනවා. මෙතන තියෙනවා gadolක පළල මේ ටිකේ. මෙතන තියෙනවා gadol භාගයක පළල. එතකොට මේ දෙක එකතු වුණාම gadol එකමාරක පළලක් එනවා. අපිට මේ බැම්ම ඉදි කරනකොට මෙහෙමයි gadol 3ක් තියෙනවා මේ දිශාවට. ඊට පස්සේ gadol කැට දෙකක් තියෙනවා මේ දිශාවට. ඊළඟ වරිය එනකොට gadol කැට 3 තියන්නේ මේ පැත්තෙන්, gadol කැට 2 තියන්න ඕනේ මේ පැත්තට වෙන්න. ඔය ආකාරයට අපිට මෙන්න මේ කුළුණු දෙක ඉදි කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි දුවේ පුතේ අපිට gadol බැමි ගැන කතා කරන්න තියෙන ඔන්න ඔය කරුණු ටික පමණයි. ඊළඟට අපි බලමු පසුගිය විභාග ප්‍රශ්නයක් අපිට gadol සම්බන්ධව ඇවිල්ලා තියෙන. මම මේකේ දුවේ පුතේ තෝරගෙන තියෙනවා 2015 උසස් පෙළ ගැටලුව. අපි බලමු පොඩ්ඩක් ප්‍රශ්නේ කියවලා. පහත දැක්වෙන gadol බැමි අතුරින් බඩගල් බැම්මේ ඉදිරි ආරෝහණය දැක්වෙන නිවැරදි රූපේ තෝරන්න කියලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ මේ අපි බලමු මේකේ පිළිතුරු පහ. පළවෙනි පිළිතුරේ තියෙනවා අපි අර මුලින්ම කතා කරේ නිවැරදි රටාවකට ඉදි නොකරපු බැම්මක්. මේක නිවැරදි රටාවක් නෙමෙයි. මොකද මේ කුස්සුර ටික එක එල්ලේ තියෙනවා. මේ බැංක නිවැරදි රටාවක් නෙමෙයි. එතකොට මේ බැම්ම නෙමෙයි නම් බඩගල් බැම්ම කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි බැමි ක්‍රමය අපි බැලුවොත් ඒකේ මේ තියෙන්නේ මොකද්ද? බඩගලක් බඩගල් වරියක් යනවා දිගටම ඊට පස්සේ යනවා ඔලුගල් වරියක්. එහෙනම් මේ බැම්ම මොකද්ද දුවේ පුතේ? මේ බැම්ම ඉංග්‍රීසි බැම්මක්. ඊළඟ දුවේ පුතේ තුන්වෙනි බැම්ම බලන්න පළවෙනි වරියත් බඩගල්මයි යන්නේ දෙවෙනි වරියත් බඩගල්මයි යන්නේ. අපිට ඉදිරියට බඩ මුහුණට දිස් වෙන්න තමයි තියෙන්නේ. එහෙනම් මේ බැම්ම නේද අපිට බඩගල් බැම්ම කියලා හඳුන්වන බැම්ම වන්නේ. අපි ඊළඟ පිළිතුරු දෙකත් බලමු දුවල පුතාලගේ දැනුමට. ඊළඟ පිළිතුරේ අපිට පේන්න තියෙන ඔලු මුහුණද පේන්න තියෙන ඉදිරියට. ඔලු මුහුණද ඉදිරියට පේන්න තියෙනවා කියලා කියන්නේ මේක මොන බැම්මද? මේක ඔලුගල් බැම්ම. ඊළඟ බැමි ක්‍රමය බලන්න. පළවෙනි වරියේ තියෙන පළවෙනියට බඩගලක් තියෙනවා. දෙවෙනියට ඔලුගලක් තියෙනවා. පළවෙනියට බඩගලක් තියෙනවා. දෙවෙනියට ඔලුගලක් තියෙනවා. එහෙනම් මේ බැමි ක්‍රමය මොකද දුවේ පුතේ? මේ තියෙන්නේ ෆ්ලෙමිෂ් බැම්ම. එහෙනම් අපිට මේකේ නිවැරදි පිළිතුර විදියට මෙන්න මේ තුන්වෙනි පිළිතුර තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි දුවේ පුතේ. අද දිනට අපේ